උදාරේ සහෘද විශේෂාංගය තමයි අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. දැන් අපි ඔබට ආරම්භයේදීම කිව්වා අද දවසේදී අපි කතා බහ කරනවා මේ අද දවසේ විශේෂත්වය පිළිබඳව. ඒ කියන්නේ අද මාර්තු 3 වෙනිදා ලෝක වනජීවී දිනය යෙදিলা තියෙන්නේ අදට. ඉතින් ලෝකයේ වෙසෙන සියලුම සත්ව හා ශාකවල සුරක්ෂිතතාවය වෙනුවෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි දිනයක් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙන් කරපු දිනය සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් කතා බහ කරන්න ඕනේ. එතකොට මේ දිනවල මේ කාල වකවානුවේ වනජීවීන්ට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ, මොවුන්ව ආරක්ෂා කරන්න මොන වගේ දේවල්ද මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින්නේ, සහ මොවුන්ගේ තියෙන වටිනාකම්, මේ වනජීවීන් කොහොමද අපි ඉදිරියට රැගෙන යන්න ඕනේ, සහ මොවුන්ගේ මේ පැවැත්ම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තියෙනවා නූතන වෙනකොට. ඉතින් මේ දේවල් සම්බන්ධයෙන් අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්න සූදානම්. මොකද ස්වභාව ධර්මය එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ස්වභාව ධර්මයෙන් තමයි අපි බොහෝ විට පාඩම් ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ස්වභාව ධර්මයට අපි ආරක්ෂා කරන්න ඕනේ. ස්වභාව ධර්මයව අපි අපේ කරගෙන ඒ දේවලුත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. මොකද අපි ඉගෙන ගන්න පාඩම් අනුසාරයෙන් තමයි ඊට පෙරලා ස්වභාව ධර්මය අපිට ප්‍රතිඋත්තර ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඔබට ආරාධනා කරනවා අද දවසේදී අපේ කතිකාවතත් එක්ක එකතු වෙන්න කියලා. අපි හැම වෙලාවෙම ඔබට උත්සාහ කරන්නේ දෛනිකව සිද්ධ වෙන දේවල් සහ ප්‍රායෝගිකව අපි කොහොමද ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න ඕනේ කියන චේතනාව අරමුණු කරගෙන තමයි අපි මෙවැනි හරවත් කතිකාවන් ඔබට තිළින කරන්නේ. අපි සූදානම් කතාව ආරම්භ කරන්න. අද දවසේදී ලෝක වනජීවී දිනය පිළිබඳව කතා බහ කරන්න, මේ කරුණු කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද මැදිරියත් එක්ක සම්බන්ධ වෙනවා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවේ සභාපති සුපුන් ලහිරු ප්‍රකාශ් මහත්මයා. අයිබෝන් සුබදැසනක් ඔබට. අද මාර්තු 3 වෙනිදා අද ලෝක වනජීවී දිනය. ඉතින් එය නිමිති කරගෙන තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. වනජීවීන්ගේ තියෙන වටිනාකම ගැන කතා බහ කරන්න. හැබැයි එතනට යන්න කලින් මම හිතුවා කතා කරන්න ඕනේ කියලා මෙවැනි දිනයක් එක්සත් ජාතීන් වෙන් කරන්නේ මේ සුරක්ෂිතතාවය පෙරදරි කරගෙන පමණක්මද? ඇත්තටම 2013 අවුරුද්දේ අගදී දෙසැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී තීරණය කරනවා මාර්තු මාසේ 3 වෙනිදා වනජීවී දිනය හැටියට අන්තර්ජාතික දිනයක් හැටියට සමරීම අවශ්‍යයි කියලා. ඒ මාර්තු 3 කියන දිනය තීරණය කරන්න ප්‍රධාන හේතුව තමයි ඇත්තටම 1973 මාර්තු මාසේ 3 වෙනිදා තමයි ලංකා ලෝකෙම මේ ආකාරයෙන් මේ වනජීවීට සම්බන්ධ ඉතාම වැදගත් සම්මුතියක් අත්සන් කිරීම සිද්ධ වෙනවා. ඒකට අපි කියන්නේ සයිටීස් සම්මුතිය කියලා. සයිටීස් සම්මුතිය කියන්නේ අන්තරායට ලක් වූ වනජීවීන් අන්තර්ජාතික වෙළඳාම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය. ඒ සම්මුතිය අත්සන් කරන්නේ 1973 මාර්තු මාසේ 3 වෙනිදා. ඒ නිසා තමයි එක්සත් ජාතීන් තීරණය කරන්නේ 2013 දී මේ මාර්තු මාසේ 3 වෙනිදා ලෝක වනජීවී දිනය හැටියට සමරන්න අවශ්‍යයි කියලා. එතකොට මේ වෙන විට ලෝකයේ පුරාම වනජීවීන් පිළිබඳව සාකච්ඡා කරන්න, ඔවුන්ගේ සංරක්ෂණය ගැන අවධානය යොමු කරන්න ඉතා වැදගත් දිනයක් හැටියට ලෝකයේ පුරාම මේ වනජීවී දිනය භාවිතා කරනවා. එතකොට වනජීවීන් ඇයි අපිට වැදගත් කියන කාරණයට ආවොත් ඇත්තරම මේ සැරේ තේමා වෙලා තියෙන්නේත් වනාන්තර සහ ජීවනෝපාය, තිරසාර මිනිසුන් සහ මිහිතලයක් කියන එක තමයි මේ අවුරුද්දේ වනජීවී දිනේදී තේමාව වෙන්නේ. එතකොට මිනිසුන් හැටියට අපිට වනජීවීන් වැදගත් වෙනවා. තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට වනජීවීන් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මිහිතලේ යම්කිසි දිනයක මිනිසා පරිණාමය වෙන්න කලින් ඉඳලා වනජීවීන් තමයි මේ ලෝකේ ජීවත් වුණේ. එතකොට මිනිසාත් යම්කිසි කාලයකදී වනජීවියෙක් හැටියට ජීවත් වෙලා අපි දැන් මේ වෙනකොට මේ වනජීවීන් අතහැරලා දියුණු සමාජයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ඇවිල්ලා අපි දැන් වනජීවීන්ට විවිධ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා අපිත් එක්කම මේ මිහිතලේ බෙදාගත්ත වනජීවීන් තමන්ගේ ජීවන අරංගලයකට ඇද දාලා තියෙනවා. ඉතින් ඒ වැනි පසුබිමක අපි මේ වනජීවීන් සංරක්ෂණය සහ ඔවුන් එක්ක කොහොමද එකට අන්‍යෝන්‍ය වශයෙන් ජීවත් වෙන්න කියන එක ගැන අවධානය යොමු කරන්න මේ වනජීවී දිනය වැදගත්කමක් දරනවා.
හොඳයි. දැන් මේ වසරේ තේමාව ඇත්තටම ඔබට හොඳින්ම පසක් වන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. වනාන්තර සහ ජීවනෝපායන, ඒ වගේම තමයි තිරසාර පුද්ගලයන් සහ තිරසාර මිහිතලයක් කියන තේමාව පෙරදරි කරගෙන තමයි මෙවර ලෝක වනජීවී දිනය පිළිබඳව කතා බහ කරන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් අපි වනාන්තර මේ වෙනකොට ඇත්තටම ලොකු මේ අවදානමකට ලක් වෙලා තියෙනවා. මොකද වනාන්තර විදිහට දකින්න කැමති නැති පිරිසක් ඉන්න මේ වනාන්තරවල තියෙන ගස් විනාශ කරලා, එතකොට මේ වල ඉන්න මේ සත්වයින්ට හිංසා කරලා, මේ හැමදේම අද වෙනකොට ගැටලුකාරී තත්ත්වයන් බවට පත් වෙලා තියෙන, සමහරක් වෙලාවට ලංකාව විතරක් නෙමෙයි ලෝකයක් කතා කරන ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. මේ දේවල් වලට විසඳුමක් අවශ්‍ය වෙනවා. ඒ විසඳුම් සොයන්න වගේම විසඳුම් ලබා දෙන විසඳුම් වලට සක්‍රීය දායකත්වයක් අපේ මේ සමාජයේ ඉන්න මිනිසුන් කෙනුත් අපිට අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න ඕනේ. අය එහෙම දායකත්වයක් ලබා දිය යුතුයි. ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන්? මේ කොහොමද අපි මේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ? ඇත්තටම ලෝකයේ ගත්තත් ලංකාවේ ගත්තත් ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් මේ වනකට වනජීවීන් විශාල තර්ජන රැසකට මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීමේ සිට විවිධ පරාසයන් තුළ පැතිරෙන අභියෝග රැසකට වනජීවීන් මුහුණ දීලා ඉන්නවා. ලෝකයේම වනජීවීන් මුහුණ දීලා ඉන්න ප්‍රධානම ගැටලුව තමයි එයාලගේ වාසස්ථාන අහිමිවීම. එතොට ඒ වාසස්ථාන අහිමිවීම අපිට ආකාර කිහිපයකට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි එයාලගේ තිබෙන එයාල ජීවත්වෙන පරිසරය එයාලට අහිමි වෙනවා. එකන්නේ එයාලගේ වාසභූමි ප්‍රමාණාත්මකව අඩු වෙනවා කියන කාරණ. ඊට පස්ස තමයි වාසභූමිය තිබුණත් ඒ වාසභූමිවල තියෙන ගුණාත්මක බව පිරිහීම නිසා, ඒ ජෛව සමතුලිතතාව බිඳ වැටීම නිසා වනජීවීන්ට එයාලට ආරක්ෂිතව තමන්ගේ ජීවිත ගත කිරීමට හැකි තත්ත්වයක් නොමැති වෙලා තියෙනවා. ඒක අපිට දෙවනියට කතා කරන්න පුළුවන් කාරණේ. ඒ වගේම තමයි වාසස්ථාන ඛණ්ඩනය කියන කාරණේ. වාසස්ථාන ඛණ්ඩනය කියන කාරණෙත් අපි ඇත්තටම විශාල වශයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණයක්. අපිට මෑත කාලීනවත් ලංකාවේ විශාල වශයෙන් මේ උදාහරණ තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ජලගැලුම් නිම්නය ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීමට මේ වන විට විශාල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. යක්කුරේ ප්‍රදේශයේ සිට මනම්පිටිය ප්‍රදේශය දක්වා ජලගැලුම් නිම්නය හරහා මාර්ගයක් ඉදිකිරීම. ඒ වගේම නකල්ස් වනජීවි වන රක්ෂිතය හරහා ලෝකෝරුම වන රක්ෂිතය හරහා මාර්ගයක් ඉදිකිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබෙනවා. ඒ වගේම අපි දන්නවා සිංහරාජ ලෝකෝරුම සංරක්ෂිත වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීම නිසා සිදු බලපෑම් පිළිබඳව විශාල වශයෙන් කතා වුණා. ඒ අනුව මේක අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා අපි ලීනියර් ඩෙවලොප්මන්ට් කියලා. ඒ කියන්නේ තීරයක් විදිහට සිද්ධ වෙන සංවර්ධන කටයුතු. ඒක මහා මාර්ග වෙන්න පුළුවන්, ඊට පස්සේ දුම්රිය මාර්ග වෙන්න පුළුවන්, තෙල් නල වෙන්න පුළුවන්, ඒ වගේම ට්‍රාන්ස්මිෂන් ලයින්ස් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් අපි රේඛීය වශයෙන් සිද්ධ කරන සංවර්ධන කටයුතු නිසා මේ වාසභූමි ඛණ්ඩනය වීම සිද්ධ වෙනවා. ඒතර ඒ ඛණ්ඩනය වීම තුලින් විශාල ජීවීන්ට සමහර විට ලොකු බලපෑමක් නොවෙන්න පුළුවන්. නමුත් කුඩා ජීවීන්ට බරපතල බලපෑම් එල්ල වෙනවා. ඒ බලපෑම් විවිධ ප්‍රමාණයේ බලපෑම්. උදාහරණයක් හැටියට දැන් ලංකාවේ වුණත් මහා මාර්ග සහ දුම්රිය මාර්ගවල යන වාහනවල ගැටීම නිසා අලියතුන් පවා මරණයට පත්වෙච්ච අවස්ථා ඕන තරම් තිබෙනවා. ඒතකොට අලියතුන්ගේ සිට කුඩා කොහොඹියා දක්වා ඒ හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතවලින් මේ වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ විදිහට වාසභූමි ඛණ්ඩනය වීම නිසා. ඒ වගේම තමයි මේ වාසභූමි ඛණ්ඩනය වීමත් එක්ක මේ වනාන්තර සහ ස්වභාවික පරිසර පද්ධතීන් වලට එල්ල වෙන බලපෑම් වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට මිනිසුන් ඒ ප්‍රදේශ වලට ආක්‍රමණය කිරීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ වනාන්තර වල තියෙන ද්‍රව්‍ය එකතු කිරීම, ඒ වගේම අනවසර ක්‍රියා සිද්ධ කිරීම, ඒ වගේම කැලිකසල බැහැරලීම, ඒ වගේම මේ වනාන්තර ඛණ්ඩනය වීම නිසා මේ මාර්ග දෙපස ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ ව්‍යාප්ත වීම, ඒ වගේ පුළුල් පරාසයක පැතිරිච්ච බලපෑම් මේ විදිහට වාසස්ථාන ඛණ්ඩනය වීම නිසා සිද්ධ වෙනවා. එතකොට අර අපිට සරලව මේක කිව්වොත් ඉස්සර කුල්ලක් වගේ තිබිච්ච වනාන්තර ප්‍රදේශ මේ වෙනකොට අල්ලක් වගේ කුඩා වෙලා තියෙනවා. එතකොට ඊට අමතරව මේ අල්ලක් වගේ තියෙන ප්‍රදේශත් මේ වෙනකොට කොටරූල් වගේ ෂේවීගෙන ඛණ්ඩනය වීගෙන යනවා. එතකොට ඒ තුලත් සතුන්ට ජීවත් වීමට නොහැකි පරිසරයක් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට මිනිසුන් විසින් හීලෑ ගවයින් ඇතුල් කිරීම, ඊට පස්සේ ඒ වනාන්තරවල විවිධ කැණීම් සිද්ධ කිරීම, ඒ වගේම ගස් කැපීම,
වගේ දේවල් නිසා ඒ වනාන්තරවල තියෙන ගුණාත්මක බව පිරිහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා වනජීවීන්ට පැවැත්මට මේක විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ මට්ටමින් ගත්තත් ලංකාවේ ගත්තත් වනජීවීන්ගේ පැවැත්මට එල්ලලා තියෙන දෙවනි ප්‍රබලතම තර්ජනය තමයි විශාල වශයෙන් මේ වනජීවීන් ස්වභාවික පරිසර පද්ධතින් ඉවත් කිරීම. එතකොට ඒක වනජීවී ජාවාරම කියලත් අපි හඳුන්වනවා. ඒ කියන්නේ මිනිස්සු විවිධ ආර්ථික කටයුතු සඳහා මේ වනජීවීන් මහා පරිමාණයෙන් ඉවත් කරගන්න ස්වභාවික පරිසර පද්ධතින්. උදාහරණයක් හැටියට දඩයම අපි ගමු සරල දඩයම් කිරීම. එතකොට විවිධ අවශ්‍යතා සඳහා අධික වශයෙන් වනාන්තර වලින් ශාක වර්ග එක්රැස් කිරීම, ඖෂධ පැළ ඇති වෙන්න පුළුවන් ඒ වගේ දේවල් එක්රැස් කිරීම තමයි ලෝකයේ වනජීවීන්ට එල්ල වෙලා තියෙන දෙවන ප්‍රධානතම තර්ජනය. එතකොට ලෝකයේ දේශසීමා තුළ සහ දේශසීමාවලින් පිටතට මහා පරිමාණයෙන් වනජීවීන් ජාවාරම් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේ සයිටීස් සම්මුතියත් ලෝකයේ ඇති කරගන්නේ 1973 වගේ ඈත කාලෙදී මේ ඇති කරගන්නේ දේශසීමා හරහා සිද්ධ වෙන මේ වනජීවි වෙළඳාම පාලනය කිරීම සඳහා තමයි. ඒ නිසා තමයි ඒක පදනම් වෙලා තමයි වනජීවි දිනයත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මහා පරිමාණයෙන් ඔබ දන්නවා ඇති ලංකාවේ වුණත් දැන් අපිට මීට කාලයකට කලින් අපිට දැඩි කතාබහකට ලක් වෙච්ච දෙයක් තමයි අලි පැටව් ජාවාරම් කියන එක. ඊට පස්සේ අලි පැටවුන්ගේ ජාවාරමේ සිට මේ කුඩා කෘමි සතුන් සහ විවිධත්ව ජාන සොරකම් කිරීම දක්වා මේ පුළුල් පරාසයක පැතිරිච්ච වනජීවී ජාවාරම් සහ වෙළඳාම් ලංකාවෙත් සිද්ධ වෙනවා. එතකොට ඔබ දන්නවා ඇති ලංකාවේ ලෝකයේ ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර 25 අතරින් එකක්. එතකොට ඒකින් අදහස් වෙන්නේ ලංකාවේ අතිශය ජෛවවිවිධත්වයක් තියෙනවා කියන කාරණයට අමතරව සීඝ්‍රයෙන් මේ වනාන්තර සහ ජෛවවිවිධත්වය විනාශ වෙනවා කියන ඒ නිර්ණායක දෙකම මත පදනම් වෙලා තමයි මේ උණුසුම් කේන්ද්‍රයක් නම් කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේ ලංකාව තුලත් මහා පරිමාණයෙන් දඩයම් කිරීම නිසා ඒ වගේම ශාක වර්ග දැව ශාක විශාල වශයෙන් ඉවත් කිරීම වගේ දේවල් නිසා මේ වනජීවී ජාවාරම මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි දෙවෙනි ප්‍රධානතම තර්ජනය. ඒ වගේම තමයි තව තර්ජන අපිට ගන්න පුළුවන් උදාහරණයක් හැටියට ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ ව්‍යාප්ත වීම. ලංකාවේ අපිට අඳුනගෙන තියෙනවා ඉතාම ප්‍රබල වශයෙන් ආක්‍රමණශීලී ව්‍යාප්ත වෙන ශාක සහ සත්ත්ව විශේෂ රසක් ඉන්නවා. එතකොට මෙයාලා වනජීවීන් හැටියට අපිට අදාළ වෙන්නේ නැහැ. ස්වභාවික පරිසර පද්ධතිය හිටියත් වනජීවීන් කියලා කියන්නේ යම්කිසි ප්‍රදේශයක ස්වභාවිකව ජීවත් වෙන සහ ඉපදිලා ස්වභාවිකව ජීවත් වෙන වනජීවීන් තමයි අපි වනජීවීන් කියලා කියන්නේ. එතකොට යම්කිසි ප්‍රදේශයකින් අඳුන්වලා දීලා ඊට පස්සේ ඒ පරිසර පද්ධතියක ව්‍යාප්ත වෙන අයට අපි කියන ආගන්තුක ආක්‍රමණශීලී විශේෂ කියලා. එතකොට මේ ආගන්තුක ආක්‍රමණශීලී විශේෂ මහා පරිමාණයෙන් ව්‍යාප්ත වීම නිසා මේ දේශීය ජෛව විවිධත්වයට ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. හොඳයි. මම හිතන්නේ ඉතාමත්ම හොඳ දැනීමක් සහ අවබෝධයක් ඔබට ලබා දෙන්න කියලා මම විශ්වාස කරනවා. සමහරක් කලාට පුවත්පත් හරහා මාධ්‍ය හරහා කොතෙක් ඔබ දැනුවත් කරත් ඔබ ඇතැම් විට නොදන්නවා ඇති මොනවද මේ වෙනකොට මේ පරිසරයේ තියෙන මේ වෙනස්කම් සහ මේ වෙනකොට වනජීවීන්ට එල්ල වෙලා තියෙන තර්ජන මොනවද කියන කාරණාව සම්බන්ධය. දැන් ඔබ දැනුවත් මොනාද මේ වෙනකොට තියෙන තර්ජන කියන කාරණාව සම්බන්ධව. දැන් මම අහන්න හිතුවා මෙහෙම දැන් ඔබතුමාලගේ සංවිධානයේ මොනවද මේ වෙනකොට අරගෙන තියෙන ප්‍රතිපත්ති හෝ මොන හරි නෛතික රාමුවක් තියෙනවද? එහෙම නැත්නම් මොන හරි දේවල් සංවිධානය කරලා තියෙනවද මෙවැනි දේවල් අවම වෙන්න? අපි ඇත්තටම මෑත කාලීන විශාල වශයෙන් පර්යේෂණ ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා. පර්යේෂණ පත්‍රිකා හැටියට ජාත්‍යන්තරව පිළිගත්ත ජර්නල්ස් වල කියන්නේ විද්‍යාත්මක සංග්‍රහවල අපි මේ පර්යේෂණ පත්‍රිකා එළි දක්වලා තියෙනවා. මෑත කාලේ වෙනවා අපි එළි දක්වපු වනජීවී විශේෂයෙන්ම වන අලි ජාවාරම පිළිබඳව වනාලි පැටව් ජාවාරම් පිළිබඳව අපි සිදු කරන ලද අධ්‍යයනය මේ වෙන විට අන්තර්ජාතික විද්‍යා සංග්‍රහවක පළ කරලා තියෙනවා. ඊට අමතරව ලංකාවේ අලිමිනිස් කෙටුම ගැන අපි මේ වෙන විට කරපු අධ්‍යයන පහුගිය වසර 10ක කාලය තුල අපි සිද්ධ කරන ලද අධ්‍යයනයක් පළ කරලා තියෙනවා. ඒ වගේම තමයි දැනට පුළුල්ව කතා වෙන දෙයක් තමයි වනජීවි විශාල වශයෙන් ජාතික වනෝද්‍යානවල සංචාරක කර්මාන්තය සමග මොන වගේ බලපෑම්ද මේ ජෛව විවිධත්වයට සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේ කාරණා පිළිබඳව අපි අධ්‍යයන සිද්ධ කරලා ඒවා
අධ්‍යයන කිරීමට අමතරව ඒ අධ්‍යයන තුළින් අපි නිර්දේශ ඉදිරිපත් කරනවා ප්‍රතිපත්ති සම්පාදකීන්ට යම් කිසි සම්පත් ස්වභාවික සම්පත් කළමනාකරණය කරු ලබන ආයතනවලට ඒ අපේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් වඩාත් යහපත් පරිසරයක් තනා ගැනීම හැකියාව තියෙනවා. ඒවගේම තමයි අපි පරිසර ක්‍රියාකාරීන් හැටියට මෑතකාලීනු සිදු විවිධ මෑතකාලීන පමණක් නෑ පහුගිය මේ වසර තේමාවත් එක්ක ඔබතුමන්ලගේ මොනා හරි තේමාවත් එක්කත් අපි බලාපොරොත්තුන ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු කිහිපයකට අත සංවිධානය කරන්න මොකද විශේෂයෙන්ම දැනුවත්වීම තුළින් සිද්ධ කරන සංරක්ෂණය ගොඩක් ස්ථාවර වෙනවා කියන එක තම අපේ විශ්වාසය මොකද නීතිමය රාමුව තුළින් යම්කිසි කටයුතු ප්‍රමාණයක් කරන්න පුළුවන් නමුත් මිනිස්සු ඇත්තරම දැනුවත් වුණොත් මේක මේ ඇයි මේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්න ඕන කියන එක මංහිතන්න ඒක තිරසාර බලපෑමක් මේ පරිසර සංරක්ෂණය වෙන ලැබේ කිය. හොඳයි හොබට අවස්ථාව තියෙන මේ දැනුවත් භාවය ලබාගන්න මොකද නිරන්තරයෙන් ඔබ මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙනවා සහ මෙවැනි දේවල් එක්ක එකතුනොත් එහෙම ඔබට හැකියාවක් තියෙනවා මේ වනජීවීන් වෙනුවෙන් යමක් කරන්න මොකද ඔවුන්ටත් මේ මිහිතලේ කොටසක් අයිති ඒ කොටස අපේ ඔවුන්ට ලබා දෙන්න ඕනේ අනිවාර්යෙන්ම මොකද අපේ රටට ආවේනික වූ සත්ව විශේෂයන් ඉන්නවා මේ වෙනකොට ඔවුනුත් මඳභාවයට පත්වීගෙන යන වාතාවරණයක් තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. හැබැයි ඔබට ඒ වෙනුවෙන් යුතුයකමක් තියෙනවා ඔබට ඒ වෙනුවෙන් වගකීමක් පැවරිලා තියෙනවා ඒ නිසා ඔබට ආරාධනා කරනවා පරිසරයත් එක්ක එකතු වෙන්න කියලා මේ ජෛව විවිධත්වය අපිට හරිම වටිනවා මේ ජෛව විවිධත්වය බලන්න ලෝකවාසී සියලුම සංචාරකයන් අපේ රටට එනවා. ඉතින් අපි යමක් ඉතිරි කරන්න ඕනේ සහ අපි මේ වනජීවීන්වත් ඉදිරියට අපි රැගෙන යන්න ඕනේ අනිවාර්යෙන්ම. දැන් මේ අලිමිනිස් ගැටුම තියෙනවානේ. මේකෙන් මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා අලියන්ටත් අසාධාරණයක් වෙනවා. මේ කාලය පුරාවටම අපිට ටිකක් ගම්වලට ගියාම වැඩිපුර කතාවට ලක් වෙන මාතෘකාවක් තමයි මේක. ඇත්තටම මේ වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන්? ඇතරම ලංකාවේ ගත්තොත් ලංකාව මේ ආසියානු අලියතුන් ජීවත්වෙන් රටවල් අතර ඉතාම සුවිශේෂී රටක්. හේතුව තමයි ආසියානු අලියතුන් උපවිශේෂ හදරින් ලංකාව ජීවත්වන උපවිශේෂ ලංකාවට පමණක් ආවේනිකවීම. ඒවගේම තමයි ආසියානු අලිගහනෙන් ඉන්දියාවට පස්සේ වැඩිම අලිගහනයක් ජීවත්වන රටත් ලංකාව. ඒවගේම තමයි ඔබ කලින් කිව්ව වගේ මේ වන විට ලංකාවේ දිස්ත්‍රික්ක 19ක පළාත් 8කට අයිති ප්‍රාදේශීයකම් කොට්ටාස් 131ක පමණ අලිමිනිස්කටම ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා අපි පහුගිය දවස්වල කරපු සහ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් හැටියට එළිදක්වපු අධ්‍යයනය මගින් අපිට අනාවරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ අලිමිනිස්කටම නිසා මේ මිනිස්සුන්ට වගේම අලියතුන්ටත් කියන දෙපාර්ශවයටම ගැටලු ඇති වෙලා තියෙනවා වගේම මේකෙදි අපි අවධාරණය කරගන්න අවශ්‍ය දේ තමයි මිනිසුන් සහ අලියතුන් කියන මේ ගැටුමේ පාර්ශ්ව දෙකම ආරක්ෂා වෙන ආකාරයේ විසඳුමකට අපි යන්න අවශ්‍යයි. එතකොට ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පැමිණි වහාම වගේ කමිටුවක් පත් කරනවා ලංකාවේ අලිමිනිස් ගැටුම් අවම කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කිරීම සඳහා ඒ සම්බන්ධ විශේෂඥයින්ගෙන් සහ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් නම් කරනු ලබනවා. ඔය එම කමිටුව මගින් නිර්මාණය කරන ලද සකස් කරන ලද අලියතුන් අලිමිනිස් ගැටුම කළමනාකරණ පිළිබඳව ක්‍රියාකාරී සැලැස්ම පසුගේ දෙසැම්බර් මාසයේදී අගදී ජනාධිපතිතුමාට පිළිගන්නු ලැබුවා. ඉතින් අපි විශ්වාස කරනවා පරිසරවේදීන් හැටියට මේ ක්‍රියාකාරී සැලැස්ම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරොත් ලංකාවේ අලිමිනිස් ගැටුම සෑහෙන පාලනයකට යටත් කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා. නමුත් අවාසනාවට කරුණ තමයි දැනට පහුගිය වසර 60ක පමණ කාලය තුළ ලංකාවේ අලිමිනිස් ගැටුම් කළමනාකරණය කිරීම සඳහා කරන ලද විවිධ කළමනාකරණ ක්‍රමවේද මේ අලිමිනිස් ගැටුම උත්සන්න වීමට සමහරට හේතු වුණා කියලා විද්‍යාත්මක සාක්ෂි පවා තිබෙනවා. මහජනයා පවා කියනවා. මහජනයා පවා කියනවා. එතකොට ඒක එක කාරණයක්. එතකොට ඒ නිසා මේක විද්‍යාත්මකව අධ්‍යයනය කරලා විද්‍යාත්මක කරුණු මත පදනම් වෙලා සහ දැන් අපි හිතනවා මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේ අලිමිනිස් ගැටුම වළක්වන්න අවශ්‍ය කියලා. නමුත් ඇත්තටම පරිසරවේදීන් හැටියට අපිට කියන්න පුළුවන් දේ තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අලිමිනිස් ගැටුම් කළමනාකරණය පිළිබඳව කේන්ද්‍රීය කාර්යභාරයක් ඉෂ්ට කරන අතරම ඒක විවිධ පාර්ශවවල සම්බන්ධයෙන් තමයි කරන්නට අවශ්‍ය. එතකොට මිනිසුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන, වනජීවීන්ගේ සුබ සාධන සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන, ඒ වගේම පරිපාලන ව්‍යුහයන් ලංකාවේ තියෙන ඒ හැමදෙනාම එකතු වෙලා මේ අර මං කලින් කිව්ව ක්‍රියාකාරී සැලැස්ම හදලා තියෙන්නේ සියලු දෙනාට වගකීම් පැවරෙන ආකාරයට.
එතකොට ඒ තුළින් අපි විශ්වාස කරනවා ඒ අලිමිනිස් ගැටුම වලක් අවම කර ගැනීමට හැකියාවක් ලැබේ කියන කාරණය. නමුත් මේ වන විට තියෙන කනගාටුදායක තත්ත්වය තමයි ඒ අලිමිනිස් ගැටුම අවම කිරීමේ ක්‍රියාකාර සැලැස්මත් සඳහන් කරලා තියෙන කරුණුවලට පටහැනිව යමින් විවිධ විනාශකාරී ක්‍රියා සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් පහුගිය දවස්වල අපිට තිබිච්ච ලොකු ප්‍රශ්නය තමයි දැනටත් ඒක අඩු වැඩි වශයෙන් තියෙනවා දහයියාගල අලිමංකඩ ආරක්ෂා කරගන්න අපිට ලොකු සටනක් සිද්ධ කරන්න වුණා. ඒ දහයියාගල අලිමංකඩ කියලා කියන්නේ උඩවලව ජාතික වනෝද්‍යානය සහ බෝගහපට්ටිය යෝජිත අභයභූමිය අතර අලියතුන්ට ගමන් කිරීමට තිබෙන පටු බිම් ප්‍රදේශය. එතකොට ඒ දැන් මේ ඇක්ෂන් ප්ලෑන් එක එහෙම නැත්නම් ක්‍රියාකාරී සැලැස්මත් පැහැදිලිව සඳහන් වෙනවා මේ වනජීවී රක්ෂිත යාකරමින් තිබෙන මේ වගේ පටු බිම් තීරු ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් වෙනවා අලිමිනිස් ගැටුම අවම කිරීමට. මොකද මිනිසුන් සමග ගැටුම් ඇති කර නොගෙන අලියතුන්ට යම් තමන්ගේ වාස භූමිය එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට යන්න තියෙන අවස්ථාව තමයි මේ අලි මංකඩක් මගින් සිද්ධ වෙන්නේ. නමුත් එම අලිමංකඩ ඇහිරීම මගින් නිරායාසයෙන්ම මේ අලින්ට සිද්ධ වෙනවා මේ මිනිසුන්ගේ බවභෝග සහ ඔවුන්ගේ ගම්මාන හරහා තමන්ගේ වාස භූමිය ඉතුරු කොටසට ගමන් කරන්න. ඒ වගේ දේවල් ලොකු සංකීර්ණ ප්‍රශ්න. ඒ වගේම තමයි මම ඔබට කලින් කිව්වා වගේ අර ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ප්‍රශ්නය මේ වෙන විට ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ යම් වෙහෙරගොඩ ආය කියන ප්‍රදේශයේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් කෘෂි කාර්මික කටයුතු සඳහා යොදා ගන්න යම්කිසි උත්සාහයක් තියෙනවා. ඒ වගේම තමයි අර මං කිව්වාගේ මාර්ග සංවර්ධන කටයුත්තකුත් යෝජනා වෙලා තියෙනවා. එතකොට මහා ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය කියලා කියන්නේ මේ මහවැලි වනජීවී කලාප ජාලයේ තියෙන කේන්ද්‍රීය වනජීවී රක්ෂිතයක්. එතකොට මේක මේ විදිහට විනාශ වුණොත් අලිමිනිස් ගැටුම ඔබ සමහරට දන්නවා ඇති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ අලිමිනිස් ගැටුම වැඩිම දෙවනියට වාර්තා වෙන දිස්ත්‍රික්කය. එතකොට ඒ වගේ දිස්ත්‍රික්කයක මේ වනජීවී රක්ෂිත මේ විදිහට අලි ඇතුන්ගේ වාසභූමි විනාශ වුණොත් අලිමිනිස් ගැටුම කොයි දුරට කොයි අතට හැරෙයිද කියන එක යමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමයි. එතකොට අපි මොකද කරන්නේ? ඔව් ඒ නිසා අනිවාර්යෙන් අපි මේ විද්‍යාත්මක කරුණු මත පදනම් වූ හැම පාර්ශවයකම සහභාගීත්වයෙන් යුතු විද්‍යාත්මක ක්‍රමවේදයකට යන්නට අවශ්‍යයි. අනිත් කාරණය තමයි අපිට තියෙන භූමි පරිහරණ රටාවේ භූමි පරිහරණ ක්‍රමවේදවල බරපතල ප්‍රශ්න තියෙනවා. දැන් අපිට කෘෂි කාර්මික කටයුතු හරහා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය ඕනෑතරම් භූමි තිබියදී අපි අලියතුන්ගේ භූමි මේ සඳහා යොදා ගන්නවා. ඒ වගේම ගෙවල් හදන්න යන්නෙත් ඒ ගෙවල් හදන්න යන්නෙත් අලිමංකඩ වල. ඒ වගේම තමයි ඔබ දන්නවා ඇති පහුගිය දවස්වල අපි කතා වුණා 5000 චක්‍රලේඛය සම්බන්ධ කතා. ඉතින් 5000 චක්‍රලේඛය අවලංගු කිරීමත් එක්ක මේ ලංකාවේ තිබිච්ච විශාල වනාන්තර ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ බලතලයට පැවරෙනවා. එතකොට ඒ වගේ එම වනජීවී රක්ෂිත තුල අලියතුන් වගේම වෙනත් ජීවි විශේෂ ජීවත් වෙනවා. එතකොට අලියතුන් සමග ඇති වෙන ගැටුම වගේම තමයි ඔබ දන්නවා ලංකාවේ මේ වන විට වල්ලූරන්, ඉත්තෑවන්, දඬුලෙන් මේ වගේ විවිධ ප්‍රමාණයේ සතුන් විවිධ තරාතිරමේ සතුන් සමග මිනිසුන් ගැටුම් ඇති කරගෙන තියෙනවා. ඉතින් ගැටුම් වළක්වීමට අපි අර විදිහට තිරසාර භූමි පරිහරණ ක්‍රමවේදයකට යන්නට අවශ්‍යයි. නමුත් අපි දැන් කරන්නේ මොකද්ද? වනජීවීන්ගේ වාසස්ථාන ටික අපි උදුරාගෙන ඒ වනජීවී වාසස්ථාන අහිමි වෙන වනජීවීන් තමන්ගේ මිනිසුන්ගේ ප්‍රදේශවලට එනකොට එයාලට වෙඩි තියන්න තුවක්කු දෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ තත්ත්වය වළක්ව ගන්නට තමයි අවශ්‍යයි. ඒක තමයි. අපි කැලෑවට යනවා, කැලෑවින සත් සමහරක් කලාවට එළියට එනවා, අපි වෙඩි තියනවා. ඕක තමයි මේ සරල කාරණාව. ඉතින් අපි මොකක්ද කරන්න ඕනේ, ඔබ මොකක්ද කරන්න ඕනේ කියන කාරණාව ගැන මම හිතනවා ඔබට වැටහීමක් ලැබුණා කියලා. මොකද අපිට ඉන්න වාසස්ථාන අපි මේ වෙනකොට සකස් කරගෙන හමාරයි සහ ඒ වෙනුවෙන් වෙන්වුණු ඉඩකඩම් තියෙනවා. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා වනජීවීන්ට ඔවුන්ගේ තැන ලබා දෙන්න. මොකද මේ පාරිසරික සමතුලිතතාවය ඉතාමත්ම වැදගත්. මේ පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන නොගියොත් තමයි ස්වභාව ධර්මය අපේ පැත්තට පෙරලා පහර දෙන්න දැනටවත් පහර දෙමින් සිටිනවා. වනජීවීන් සහ මිනිසුන් අතර ගැටුම් වලින් වගේම දේශගුණ විපර්යාසය වගේ කාලගුණික විපර්යාස සිද්ධ වෙනවා. අපිට මේ අනතුරු ඇඟවීම් සිද්ධ කරනවා. ඉතින් ඔබට ඔන්න හොඳ අවස්ථාවක් ඇත්තටම මේ හොඳ පරිසරවේදියෙක් වෙන්න. ඔබටත් අවස්ථාව තියෙන හොඳ පරිසරවේදියෙක් වෙන්න. මොකද පරිසරය තියෙන අපිට ආරක්ෂා කරන්න සහ ඒ ලස්සන හැමදාමත් තියාගන්න. මම හැම වෙලේම කියනවා වගේ මේ ජෛව විවිධත්වය කියන දේ අපිට හරි වටිනවා. මොකද බයෝඩයිවර්සිටි
කියලා කාරණේ දෙයක් අපේ රටේ තියෙන්නේ ඇත්තටම අපේ රට විශේෂ නිසා. ඉතින් සමහරක් වෙලාවට අපිට ලෝකේවත් මෙවැනි මේ අපේ රටට ආවේනික දේවල් සහ ඒ පුංචි තැන් අපිට දකින්න නැහැ. ඒ නිසා තමයි හැම කෙනෙක්ම මේ රටට ඇවිල්ලා මේ රට බලන්න එන්නේ. ඒ නිසා ඔබට හැකියාවක් තියෙන හොඳ පරිසරවේදියෙක් වෙන්න, පරිසරයට ආදරය කරන්න, සතා සිව්පාවට ආදරය කරන්න. මොකද මේ අයව අපිට වටිනවා. මොකද ඒ අයටත් තියෙන්නේ අපිට තියෙන පනම තමයි. අපිට තියෙන පරිසරයට ඇත්තටම පරිසරයට අපිව අවශ්‍ය නැහැ. ඔව්. නමුත් අපේ පැවැත්මට නම් පරිසරය අවශ්‍යයි. ඒක ගැන හිතලවත් අඩුම තරමේ මේ පරිසරය ආරක්ෂා කරගන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. දැන් අපි තව පොඩ්ඩක් කතා බහ කරමු මේ වගාහානි සහ මේ දැව ජාවාරම් කියන කාරණාව සම්බන්ධව. මේ වගාහානි කියන්නේ එක කොටසක්, දැව ජාවාරම් කියන්නේ තවත් කොටසක්. අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. මේ වෙනුවෙන් මොනවාද අපිට කරන්න පුළුවන් සහ ඔබතුමන්ලා මේ වෙනුවෙන් මොන වගේ ප්‍රතිපාදනද මේ වෙලාවේ සූදානම් කරලා තියෙන්නේ? ඇත්තටම දැව ජාවාරම් කියන කාරණාව මේ ඒක වැළැක්වීම විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම පොලිසිය කියන ආයතන දැඩිව ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. මම අර මුලදී කිව්වා වගේ මේ ආකාරයෙන් විශාල වශයෙන් දැව ජාවාරම් සිද්ධ කිරීම වනජීවී රක්ෂිත වල ගුණාත්මක භාවය පිරිහෙන්න දැඩිව බලපාලා තියෙනවා. එතකොට මේ ගුණාත්මක භාවය පිරිහීම තුළ තමයි ඇත්තටම වනජීවීන් තමන්ගේ වාස භූමි වලින් පිටතට ඇවිල්ලා තමන්ගේ දෛනික අවශ්‍යත වෙන ආහාර ප්‍රමාණය ලබා ගැනීමට පෙළඹෙන්නේ පවා. ඉතින් ඒ නිසා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම අවශ්‍යයි. ඒ වගේම තමයි අනිත් කාරණය තමයි මිනිසුන් ඇත්තටම දැනුවත් වීම ඉතා වැදගත් මේ කාරණේදී. මොකද දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි ඉස්සර ගම්වල ඉන්න මිනිස්සුන්ට කැලේ ආරක්ෂා කරගන්න එයාලගේ පාරම්පරික දැනුම හෝ මොකක් හරි කාරණයකින් ඔවුන්ට හැකියාව තිබුණා. නමුත් දැන් මේ වන විට තියෙන තත්ත්වය තමයි දැන් මේ මෑත කාලීනව සිද්ධ වෙච්ච මේ ඉඩම් අල්ලා ගැනීම ප්‍රවණතාවයත් එක්ක විශාල වශයෙන් ඒ ගම්මානවල ඉන්න පුද්ගලයන් පවා උත්සාහ කරනවා තමන්ගේ ප්‍රදේශයේ තියෙන වනාන්තර ප්‍රමාණය අල්ලාගෙන තමන්ගේ පෞද්ගලික වාසි ප්‍රයෝජන සඳහා ලබා ගන්න. නමුත් ලෝකයේම තියෙන දැනුම තමයි මේ වනජීවී රක්ෂිත හෝ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාවගේ තිරසාර පැවැත්මට මේ වනාන්තරවලින් සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. ඒ ප්‍රදේශයේ ශුද්‍ර පාරිසරික තත්ත්ව පාලනය කිරීම සිට ඒ වගේම ජල සම්පත ආරක්ෂා කිරීම වගේම ඒ වගේම ඒ ඔවුන්ට අවශ්‍ය දේවල් තිරසාර ආකාරයෙන් ලබා ගැනීමට ඉන්ධන වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, තමන්ගේ නිවාස ඉදිකිරීම සඳහා ලී දණ්ඩක් කපා ගැනීම වගේ කාරණා වෙන්න පුළ. ඒ වගේ පුළුල් පරාසයක පැතිරිච්ච ප්‍රයෝජන රැසක් මේ වනාන්තර මගින් මේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන සාමාන්‍ය පුද්ගලයන්ට ලැබෙනවා. ඉතින් ඒක මේ ආර්ථික වශයෙන් ඔවුන්ගේ ජීවිත ආර්ථික වශයෙන් ශක්තිමත් කරගන්න ඉතාම වැදගත්. ඉතින් ඒ කාරණය අපිට හරියට මිනිස්සුන්ට ඒක දැන් මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ හරි මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒක මිනිස්සුන්ට දැනෙන්නේ. මිනිස්සු හිතනවා මේක කැලේ කපලා හරි ඉඩම් කට්ටියක් අරගෙන අපි ඒක අත්පත් කරගත්තොත් අපිට ඒකෙන් වාසි ලැබෙනවා කියලා. නමුත් ඒ හරහා වනාන්තරවල වාස භූමි හැකිවීම නිසා අලියතුන්ගෙන් ඒ මිනිස්සුන්ට වෙන්න පුළුවන් ජීවිත තර්ජන. දැන් අලි මිනිස් ගැටුම් අලිමංකඩක ඉඩමක් අල්ලගත්තාම අනිවාර්යෙන් ඒ අලි ඉඩම හරහා යනවා. එතකොට අනිවා නිරායාසයෙන්ම අලි මිනිස් කෙටුම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නිරායාසයෙන්ම අලි මිනිස් කෙටුමේ ගොදුරක් බවට ලක් වෙන්න මේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මිනිස්සුන් හරියට අවබෝධ කරගන්න එක ඉතාම අවශ්‍යයි. ඒ තුලින් තමයි අපේ අධ්‍යාපන ක්‍රමයෙන් වෙන්න පුළුවන් විවිධ ජනමාධ්‍ය හරහා ඒ වගේ දේවල් මගින් මේ ජනතාව දැනුවත් කිරීම මම හිතන්නේ ඉතාම වැදගත් මේ කාරණේ. හරි. ඒ නිසා තමයි අපි මෙවැනි වටිනා අදහස් ඔබට ලබා දෙන්නේ. මොකද අපි කලින් කතා කරා වගේ පරිසරයට අපිව අවශ්‍ය වෙන්නේ. හැබැයි අපේ පැවැත්මට පරිසරය අවශ්‍යයි කියන කාරණාව ඔබ මතකයේ තියාගන්න. ඉතින් තෙරසාර පුද්ගලයෙක්, තෙරසාර මිහිතලයක් බිහි කරන්න නම් අපි අනිවාර්යෙන්ම අපේ දායකත්වය ලබා දෙන්න ඕනේ. අපි විශේෂංගයේ අවසානයේ තමයි ඇවිල්ලා ඉන්නේ. සුපර් මහත්මයා, අපි අවසාන වශයෙන් අපි මහ ජනතාවට පණිවිඩයක් ලබා දෙමු. කොහොමද ඒ අයත් කැමති ඇති සමහරක් වෙලාවට ඔබලා සමග සම්බන්ධ වෙලා මේ කටයුතු වලට දායකත්වයක් ලබා දෙන්න. එහෙව් අයටත් අපි යම්කිසි පණිවිඩයක් ලබා දෙමු. සහ අපි පොදුවේ කියමු අද ලෝක වනජීවී දිනය සහ මේ වටිනාකම් අපි ඉස්සරහට කොහොමද අරගෙන යන්න ඕනි කියලා. ඇත්තටම ලෝකයේ ජෛවවිධත්වය අතින් ගත්තහම ඉතාම සංවේදී සහ ඉතාම පොහොසත් ජෛවවිධත්වයකින් සමන්විත රටක ජීවත් වෙන්න අපිට වාසනාව ලැබිලා තියෙනවා.
එතකොට ඒක ප්‍රතිලාභ තුළින් තමයි අපි මේ රටක් හැටියට අපේ සංවර්ධනය අපගේ අනාගතය තීරණය වෙන්නේ ජෛවිදත්වය සහ ඒ තියෙන ස්වභාවික සම්පත්වල තිරසාර පැවැත්ම මත තමයි අපේ සියලුම දේවල් තීරණය වෙන. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අතිශයෙන්ම සංවේදීවීම තමයි ඉතාම වැදගත්. එතකොට තම තමන්ගේ ප්‍රදේශවල තිබෙන මේ පරිසර සංවේදී කාරණා පිළිබඳව ඒ ප්‍රදේශවල ජනතාව උනන්දුවීම සහ සිදුවන යම්කිසි විනාශකාරය ක්‍රියාවන්ට එරෙහිව පෙළගැසීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඒ දේවල් වෙන්න නම් අපි ඒ පිළිබඳව දැනුවත් වෙන්නට අවශ්‍යයි. ඒතකොට තමන්ගේ දැනුම මේ පිළිබඳව පරිසරයේ වැදගත්කම, ජෛවිකත්වයේ වැදගත්කම පිළිබඳව තමන්ගේ ප්‍රදේශයේ තියෙන වටිනා ස්වභාවික සම්පත්වල වටිනාකම් පිළිබඳව දැනුවත් වීම සහ ඒව ආරක්ෂා කර ගැනීම සඳහා කැප වෙන්න කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ කැපවීම තුළින් පමණයි අපිට මේක මෑත කාලීන සිද්ධ වෙන මහා පරිමාණ පරිසර විනාශයන්, වනජීවීන්ට සිද්ධ වෙන අගතිගාමී ක්‍රියාවලක් වන්න පුළුවන් වෙන්නේ අපි අපේ හඬ නැගුවොත් තමයි. ඉතින් ඇත්තටම මේ ජාවාරම්කාරී ක්‍රියාවලට යෙදෙන ප්‍රමාණය ඉතාම සුළු පිරිසක්. ලංකාවේ ජනගහනය බැලුවම ඉතාම සුළු පිරිසක්. එතකොට මේ සුළු පිරිසගේ මේ බලපෑම නිසා අපේ සොබහදාමට අපේ පරිසර පද්ධතියට එල්ල වෙන බලපෑම වැඩි වෙලා තියෙන්නේ ඊට විරුද්ධව විරෝධය දක්වන්න ඉන්න පිරිස නිහඬ වීම නිසා. ඉතින් මේ නිහඬ බව බිඳින්න කියලා මම අවසාන වශයෙන් ආරාධනා කරන පරිසර සංරක්ෂණය වෙනුවෙන්. හොඳයි, ඔබට හොඳ පණිවිඩයක් ලබා දුන්නා කියලා විශ්වාස කරනවා. ඔබට අවස්ථාව තියෙනවා මෙතුමන්ලා සමග සම්බන්ධ වෙන්න. එතෙවිට වැඩිදුර තොරතුරු දැන කියා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් අද දවසේදී අපි සහෘදයා විශේෂාංගයේ නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. හදබැඳ හිතක වතගොත වගේම මේ දිනවල තියෙන විශේෂත්වය සහ මේ වටිනාකම් පිළිබඳව තමයි අපි ඔබව දැනුවත් කරන්නේ සහෘදයා විශේෂාංගයේදී. ඒක තමයි සහෘදයා විශේෂාංගයේ තියෙන විශේෂත්වය. ඉතින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා. අද දවසේ මේ හරවත් කතා බහට ලෝක වනජීවී දිනය වෙනුවෙන් කතා බහ කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වුණේ ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවේ සභාපති සුපුන් ලහිරු ප්‍රකාශ් මහත්මයා. බෙහෙවින්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක කතා බහ කරාට. මම හිතන්නේ බොහොම හොඳ දැනුවත් භාවයක් ලබා දුන්නා අපේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින්ට. අපි තවත් ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම සඳහා. ආයිබෝන් සුබ දවසක් ඔබට. එසේම අපි සූදානම් වෙන කෙටි විරාමයක් ලබාගෙන විරාම වෙන අනතුර අපි නැවතත් මුණ ගැහෙමු උදෑරත් එක්ක.